අයිබෝන් දුවේ පුතේ අදත් එහෙනම් සුපුරුදු පරිදි අපි ඔබ හමුවට ආවා දේශපාලන විද්‍යාව තවත් පුනරීක්ෂණ අභ්‍යාසයක් රැගෙන තමයි ඔබ හමුවට ආවේ. අද අපි සාකච්ඡා කරන්නේ දුවේ පුතේ 13 වෙනි ශ්‍රේණියේ ඊටාම වැදගත් ඒකකයක් පිළිබඳව තමයි පුනරීක්ෂණ අභ්‍යාසයක් ඔබ හමුවේ දිගහරින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි 13 වෙනි ශ්‍රේණියේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ප්‍රශ්න පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා පැහැදිලිවම ඔබේ ප්‍රශ්න පත්‍රය තුල ඊටාම පැහැදිලිව දෙක පත්‍රය තුල දෙවෙනි කොටස තුල ඊටාම වැදගත් කොටසක් මේ කොටස. මොකද හේතුව ඔබට තෝරා ගැනීම ප්‍රශ්නවලදී ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් තෝරාගත යුතු කොටසක් තමයි මේ දෙක කොටස. එතනදී දුවේ පුතේ ඔබට මේකට අදාළ කරගන්න පුළුවන් ප්‍රධාන මාතෘකාවක් තමයි මේ 1978 ව්‍යවස්ථාව. ඉතින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේදී ඊටාම තීරණාත්මකව බලපාන ප්‍රශ්න පත්‍රයක් තමයි දෙක පත්‍රයේ. ඒ පත්‍රයේ මේ දෙවෙනි කොටස තුල 1978 ව්‍යවස්ථාව පිළිබඳව ඊටාමත් හොඳින් ඔබ හැදෑරිය යුතුයි. ඒ නිසා අපි හිතුවා අද දවසේ 1978 ව්‍යවස්ථාවට අදාළව පුනරීක්ෂණ අභ්‍යාසයක් ඔබ හමුවේ දිගහරින්නට. හොඳයි එහෙනම් බලමු. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට පැහැදිලිව මේ මොහොතේ තිරේ මත ප්‍රදර්ශනය වෙනවා 1978 ව්‍යවස්ථාවට අදාළව ඊටාම වැදගත් ප්‍රශ්නයක් තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි 78 ව්‍යවස්ථාව කියපු ගමන් අපි දන්නවා අපිට වැදගත් වෙනවා දුවේපුතේ ජනාධිපතිවරයා. ඒතර මේ ජනාධිපතිවරයාත් එක්ක ඊළඟට වැදගත් ආයතනය තමයි පාර්ලිමේන්තුව. මේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ගොඩනැගෙන සම්බන්ධතාවයට අදාළ ප්‍රශ්නයක් තමයි මේ ආකාරයෙන් ගොඩනගලා තියෙන්නේ. ඔබ දන්නවා 1978 විධායක ජනාධිපතිවරයා හා නීති සම්පාදන ක්‍රියාවලිය හෙවත් පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය දැක්ක ගමන් ඔබ බය වෙන්න එපා. මෙවැනි ආකාරයේ ප්‍රශ්න ගණනාවක් පුරුදු පුහුණු වෙලා ඔබට සූදානම් වුණොත් ඔබට ඊටාම පැහැදිලිව ඊටාම සාර්ථකව පිළිතුරු ලිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි බලමු මේ ප්‍රශ්නයට කොහොමද අපි අති සාර්ථක පිළිතුරක් රචනා වර්ගයේ පිළිතුරක් කොහොමද ගොඩනගන්නේ කියලා. හොඳයි එහෙනම් අපි අවධානය යොමු කරමු. හැඳින්වීම සුපුරුදු විදිහට අපේ දරුවන්ට අපි හැමදාම මතක් කරනවා ඔබ ප්‍රශ්නයක් ආරම්භ කරනකොට ඊටාම පැහැදිලිව හොඳ හැඳින්වීමකින් ප්‍රශ්නය ආරම්භ කළ යුතුයි කියන එක. ඒ නිසා අද මේ ප්‍රශ්නයට අදාළව හැඳින්වීමක් ඔන්න ඔබට මම ලබා දීලා තිනවා. තිරේ මත මේ මොහොතේ ඔබට පේනවා මේ දේශපාලන විද්‍යාවේ ඊටාම වැදගත් පාඩම් ඒකකයක් නිසා මේ 78 ව්‍යවස්ථාවට අදාළව ඔබට ඊටාම පහසුවෙන් මේ හැඳින්වීමට අදාළ කරුණු ටික ගොනු කරගන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ බලන්න මෙතෙන්දි මම හැඳින්වීමට අදාළ කරගෙන තින්නේ මොකක්ද කියන කාරණාව පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඔබට පුළුවන් හැඳින්වීමක් ඊටාම පහසුවෙන් ලියන්න. මම මෙතනින් සඳහන් කරලා තියෙනවා පැහැදිලිව 1978 ව්‍යවස්ථාවේ විධායකේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාය. එම ජනාධිපතිවරයා ප්‍රංශ හා ඇමරිකානු ආණ්ඩුක්‍රමවල මත පදනම් වෙලා ගොඩනගාගත් ධූරයක්. ඒ වගේම තමයි එම ජනාධිපතිවරයා ඔබ දන්නවා පැහැදිලිවම වෙනම ජනාධිපතිවරණයකින් තමයි දුවපතේ තේරීපත් වන්නේ. එතකොට මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සමාජිකෙක් වෙන්නේ නැහැ. ඔන්න අපි ප්‍රශ්නයට අදාළ තැනට අපි ක්‍රමානුකූල වෙනවා. එසේම පාර්ලිමේන්තුවපත් වෙන්නේ වෙනම පාර්ලිමේන්තු මැතිවරණයකින්. ඔබ දන්නවා 225ක් වන മന്ത്രിවරු වෙනම පාර්ලිමේන්තු මැතිවරණයකින් මහා මැතිවරණයෙන් තමයි තේරීපත් වෙන්නේ. ඒ නිසා පැහැදිලිව ජනාධිපතිවරයා වෙනම තේරීපත් වෙනවා, පාර්ලිමේන්තුව වෙනම තේරීපත් වෙනවා. එහෙමනම් ආයතන දෙක වෙන වෙනම තේරීපත් වෙනවා නම් මේ අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ කුමක් නිසාද කියන කාරණාව ප්‍රවේශය තුල හැඳින්වීම තුල කියන්නට අවශ්‍ය වෙනවා. එසේ වුවද අපට පේනවා පැහැදිලිවම එහෙම වුණාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමේදී පැහැදිලිවම ජනාධිපතිවරයා වටා අතිශය සුවිශාල බලතල ප්‍රමාණයක් කේන්ද්‍රගත කරලා තිනවා. මෙන්න මේ හේතුව තමයි දුවේ පුතේ පැහැදිලිවම අපිට කියන්න වෙන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අතරේ සම්බන්ධතාව ගොඩනැගෙන්න මූලික වශයෙන් හේතු වෙලා තියෙන කාරණාව. එහෙනම් මූලික ප්‍රස්තුතය ඔබ හැඳින්වීම තුළ අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. නැවත වතාවක් අපි අවධානය යොමු කරොත්
ආණ්ඩුක ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති පුළුල් බලතල හේතුවෙන් ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක අතරේ සම්බන්ධතාවයක් ගොඩනැගී ඇත. මේ ගොඩනැගිලා තියෙන පුළුල් බලතල නිසා තමයි මේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී සාකච්ඡා කරන්නේ මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳවයි. හොඳයි. මේ ආකාරයෙන් ඔබට හැඳිනීමක් ලිවීමට අදාළ පුහුණුවක් තමයි පුතේ අපි ලබා දුන්නේ. ඔබ ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඊටාම සාර්ථක හැඳින්වීමකින් ඔබට ඊටාම ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හේතු වෙනවා. හොඳයි බලමු කොහොමද පිළිතුර අපි සංවර්ධනය කරන්න කියලා. සාකච්ඡාව තුළ එහෙමනම් මම පැහැදිලිව ඔබට හැමදාම ප්‍රකාශ කරන කාරණාවක් තමයි මේ පිළිතුරක සාකච්ඡාව. එහෙම නැත්නම් ද්වේපති අන්තර්ගතය කියන කාරණාව. ඔබට ගොඩක් වෙලාවට මේ කාරණා තමයි පැහැදිලිවම ඔබට අමතක වෙන්නේ. ඔබට පිළිතුරක් ලියන්න ගියාම සමහර වෙලාවට ඔබට ගොඩක් වෙලාවට මේ පිළිවෙල ප්‍රශ්නයකට ඊටාම තර්කානුකූල පිළිවෙල ගොඩනගන්න බැරි වෙන්නේ මේ ලස්සනට පිළිතුර තර්කානුකූලව ගොඩනගාගෙන පෙර පුහුණුවක් නොලබන නිසා. ඒ නිසා මතක තියාගන්න. ප්‍රශ්නයක් දැක්කේ ගමන් ඒ ප්‍රශ්නයට හොඳ තර්කානුකූල පිළිවෙලක් අපි ගොඩනගා ගත යුතුයි. ඉතින් බලන්න මේ ප්‍රශ්නයට මම ගොඩනගාගෙන තියෙන තර්කානුකූල පිළිවෙල මොකක්ද කියලා. මේකේ තර්කය ඇතුලේ තියෙනවා ඊටාම් පැහැදිලිව පාර්ලිමේන්තුව කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වෙනවා නම් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වෙනවා නම් අන්නේ මැදිහත් වන කුමන හෝ කරුණක් හා සම්බන්ධයෙන් මැදිහත් වෙනවා නම් එතන තමයි ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. එහෙමනම් අපේ දරුවන්ට පැහැදිලි මේ මන් සඳහන් කරලා තියෙන්නේ සාකච්ඡාව තුළ සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවත් එක්ක ගනුදෙනු කරන සම්බන්ධතාව පවත්වන්නේ මොන අවස්ථාවලදීද? මොන වගේ බලතල ක්‍රියාත්මක කරනකොට එම සම්බන්ධතාවය ඇති වෙනවාද? ඉතින් ඔබට පැහැදිලි මේ කරුණු සඳහන් කිරීමේදී ඇමති මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් පනත් කෙරුම්පත් වල මුල පුරනවා. මම මේ කරුණු දීර්ඝව සාකච්ඡා කරනවා දෙවිදී. පනත් කෙරුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත යොමු කරනවා. පනත් කෙරුම්පත් හා යෝජනා ජනමත විචාරණ හරහා සම්මත කරගන්නවා. පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වෙනවා. තව කරුණු තියෙනවා. පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න මැදිහත් වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා වාර අවසන් කරනවා. පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රජායිතිය අහෝසි කිරීම සඳහා වන කොමිෂන් සභා පත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ලෙසින් තෝරා පත් කරනවා. එහෙමනම් තවත් කරුණු කිහිපයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වගකීම ජනාධිපතිවරයා සතු මූල්‍ය බලතල හදිසි අවස්ථා බලතල සහ ජනාධිපතිවරයා පාලනය කිරීම ව්‍යවස්ථාදායකයට අපහසු වීම. මෙන්න මේ සඳහන් කරුණු 13 ඔස්සේ තමයි දුවේ පුතේ මේ ප්‍රශ්නයට අදාළ තර්කානුකූල පිළිතුර මා විසින් ගොඩනගන්නේ. ඉතින් අවධානය යොමු කරමින් හොඳින් අහගෙන ඉන්න බලාගෙන ඉන්න මේ ආකාරයෙන් කොහොමද තර්කානුකූල පිළිතුරක් අපි අවසානයේ දක්වා ගොඩනගන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් අපිට තියෙන්නේ ක්‍රමානුකූලව අපේ පිළිතුරට ගලාගෙන යාම දක්වා යන්න තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ දැන් ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය එහෙම නැත්නම් පාර්ලිමේන්තු සම්පාදනය කියන පාර්ලිමේන්තු ක්‍රියාවලිය කියන කාරණාවට කොයි අවස්ථාවේද සම්බන්ධ වෙන්නේ කියන කාරණා තමයි දැන් අපි එකින් එක මතු කරලා පෙන්වන්නේ. ඇමති මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් පනත් කෙටුම්පත් වල මුල පිරීම. දැන් අපි කවුරුත් දන්නවා දුවේ පුතේ බොහොම පැහැදිලිව මේ පනත් කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක්. මේක ඉතාම පැහැදිලිව. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුල සිදුවන මූලික ක්‍රියාවලිය මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ කෙලින්ම පනත් කෙටුම්පත් සම්පාදනය කියන. එහෙම නැත්නම් පනත් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය සඳහා මුල පුරන්නේ ජනාධිපතිවරයාලු. එතකොට 1978 ව්‍යවස්ථාවෙන් නීති සම්පාදන ක්‍රියාවලියේ මුල් අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය කරන නීතිය කුමක්ද? කුමන හෝ නීතියක් සම්පාදනය කරනවාද කියන අදහස මුලින් ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා අතින්. ඒ නිසා අපට පැහැදිලිව පේනවා නීති සම්පාදන ක්‍රියාවලියේ මුල් පුටුවේ ජනාධිපතිවරයා සිටිනවා කියලා. ඒ අනුව අපට පේනවා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය තුළ ජනාධිපතිවරයා මැදිහත් වීමක් තියෙනවා. සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඔබට පුළුවන් මේ හැම කාරණාවක්ම තර්කානුකූලව පෙන්වා දෙනකොට සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා කියන කරුණ තර්කානුකූලව
අවස්ථා හැම අවස්ථාවකදීම පෙන්වා දෙන්න. එහෙමනම් අපිට පේනවා පැහැදිලිවම සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා පනත් සම්පාදන ක්‍රියාවලියේ මුලපිරීම හේතුවෙන්. හොඳයි. දැන් අපි දන්නවා දුවේ පුතේ පැහැදිලිවම පනතක් සම්පාදනය කරනවා කියන්නේ මේ සාමාන්‍ය ක්‍රියාවලියක් නෙමෙයි. පනත් කෙටුම්පතක් විදිහට ඒ සකස් කළා. ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුල සම්මත වන ක්‍රියාවලියක් තියෙනවා. පාර්ලිමේන්තුව තුල තෙවරක් ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලිය තුල පාර්ලිමේන්තුව තුල සකස් කරන පනත් ප්‍රධානම කාරණාව තමයි රටේ තියෙන ව්‍යවස්ථාවට අනුකූල වෙන්න ඕනේ. අපි දන්නවා පනත් සම්පාදනය වෙන්නේ රටේ ව්‍යවස්ථාවට අනුකූලයි. ඒ ව්‍යවස්ථාවට පිටින් කිසිම පනතක් නීතියක් සම්මත වෙන්නට බෑ. එහෙමනම් ඒක කවුද තීරණය කරන්නේ? රටේ නීති සම්පාදනයේ සිදු වෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලව කියන කාරණාව කවුද තීරණය කරන්නේ? අපේ දරුවෝ දන්නවා. පැහැදිලිව අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මේ කාර්යය තීරණය කරන්නේ. එතකොට එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයට කවුද මේ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කරන්න යොමු කරන්නේ? ඒ යොමු කරන්නේ ජනාධිපතිවරයා. ඉතින් එහෙනම් අපිට පැහැදිලිව පේනවා පනතක ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමේ හැකියාව තියෙන ජනාධිපතිවරයාට නම් එතනදී ජනාධිපතිවරයාට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් පාර්ලිමේන්තුව අතරේ පැහැදිලි සම්මතතාවයක් ගොඩනගෙනවා. ඔබේ පිළිතුර තුළ මේ හැම අවස්ථාවකදීම තර්කානුකූලව පෙන්වා දෙන්න මේ හැම අවස්ථාවකදීම ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ පැහැදිලි සම්මතතාවයක් ගොඩනගෙනවා කියන කාරණාව. හොඳයි, තවත් කරුණු තියෙනවා අපි බලමු ඉස්සරහට. තුන්වෙනි කාරණාව කියනවා පනත් කෙටුම්පත් හා යෝජනා ජනමත විචාරණ හරහා සම්මත කර ගැනීම. දැන් අපි දන්නවා පනත් කෙටුම්පත් සාමාන්‍යයෙන් පනත් සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථාදායකය ඇතුළත සිදුවන ක්‍රියාවලියක්. හැබැයි ව්‍යවස්ථාදායකයට පිටින් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව තුලින් බලය ලබා දීලා තියෙනවා. නීති සම්පාදන ක්‍රියාවලියේ පාර්ලිමේන්තුවට පිටින් ගිහිල්ලා නීති සම්පාදනය කිරීම සඳහා සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන පනත් ජනාධිපතිවරයාට ජාතික වශයෙන් වැදගත් පනතක් ලෙස සලකලා ජනාධිපතිවරයා ජනමත විචාරණ හරහා සම්මත කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට පේනවා ඒ වගේම ජාතික වශයෙන් වැදගත් කරුණු ජනමත විචාරණ හරහා සම්මත කර ගැනීමේ හැකියාවක් තියෙනවා යෝජනා. එතකොට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නොමැති වුණත් නීති සම්පාදන ක්‍රියාවලිය කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඒක ඊටාම දුෂ්කර කාර්යයක්. නමුත් කළ හැකි හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවා. ඉතින් අපිට පැහැදිලිව පේනවා එතකොට ජනාධිපතිවරයා ජනමත විචාරණ හරහා නීති සම්පාදන ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මෙම තත්ත්වය අපි අදහස් කරනවා මේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුල 3/2කින් සහ ජනමත විචාරණයකට ලක් කළ යුතු පනත් පිළිබඳ ව්‍යවස්ථාවේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා මොනවාද පුතේ වගන්ති. ඔන්න මතක් කරගන්න 1 2 3 6 7 8 9 10 11 32 62 කියන වගන්ති. මේවා සංශෝධනය කරන්න බෑ පාර්ලිමේන්තුව තනි. ඒ සඳහා ජනමත විචාරණ වලට යා යුතුයි. ඉතින් ජනාධිපතිවරයා තමයි ජනමත විචාරණ සඳහා යොමු කරන්නේ. ඒ වගේම තමයි ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය නොකරන මම කලින් සඳහන් කළා පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ පනත් ජනාධිපතිවරයාට පුළුවන් ජනමත විචාරණ හරහා සම්මත කර ගැනීමට. ඒ වගේම තමයි ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත් කියන පනතක් ජනමත විචාරණ හරහා සම්මත කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපිට පේනවා මේ ජනමත විචාරණ හරහා ලක්වන පනත් අවසාන වශයෙන් නීතියක් බවට පත්වන්නේ ජනාධිපතිවරයාගේ අසනින්. එතකොට දුවේ පුතේ ඊටාම පැහැදිලි කාරණාවක් තමයි මේකෙන් අපිට පේන්නේ මොකක්ද? මෙය එක්තරා ආකාරයට පාර්ලිමේන්තුව මගහැර ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය නීති සම්පාදන ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට පිටින් ගොස් නීති සම්පාදන ක්‍රියාවලියේ නිරත වීමේ හැකියාවක් තියෙනවා. ව්‍යවස්ථානුකූලව මේ හැකියාව ලබා දීලා තියෙනවා. එය ඊටාම දුෂ්කර ක්‍රියාවලියක්. නමුත් ඒ හැකියාව ව්‍යවස්ථාව තුළින් ලබා දීලා තියෙනවා. මේ එක්තරා දුරකට අපි හඳුන්වනවා පාර්ලිමේන්තුව කියන්නේ පුතේ අපි කවුරුත් දන්නවා
උත්තරීතර ආයතනයක් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුව ස්වාධිපත්‍ය සහිත උත්තරීතර ආයතනයක්. එතකොට මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට මෙය කිසියම් හානියක් කියලා තමයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව අපිට පේනවා කෙසේ වෙතත් ජනමත විචාරණ හරහා නීති සම්පාදන ක්‍රියාවලිය තුළ ජනාධිපතිවරයා සිටින නිසා අන්න ගොඩනැගෙනවා සම්බන්ධතාවය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය හා ජනාධිපතිවරයා ඍජු සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා ඒ හරහා. ඔන්න අපිට තවත් තර්කයක් මේ ආකාරයෙන් අපි සනාථ කළා. ඔබට එතෙන්දිත් කියන්න පුළුවන් පැහැදිලිවම මේ අතර සම්බන්ධතාවයක් හඳුනා ගන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම. දැන් ඔබ දන්නවා ජනාධිපතිවරයා කියන්නේ වෙනම ධූරයක්. ජනාධිපතිවරණයෙන් අපි තෝරාපත් කරන්නේ. ඒතර පාර්ලිමේන්තුවේ වෙනම മന്ത്രിවරු 225ක් ඉන්නවා. දැන් මෙතන මොකද්ද මේ පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයාට තියෙන අවස්ථාව? ඒ සම වගන්තිය සඳහන් කරනවා. 32 3 වගන්තිය. 32 3 වගන්තිය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඊටාම පැහැදිලිව අපි මීට කලින් දැක්කා 18 වෙනි සංශෝධනය තුලින් ඊටාම පැහැදිලිව සඳහන් කරනවා මාස 3කට වරක් ජනාධිපති පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න ඕනි කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කාරණාවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හා සම්බන්ධ වෙන්න ජනාධිපතිවරයාට ඍජු අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලබා දීලා තිනවා කියන එක. එතකොට ජනාධිපතිට පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්? පාර්ලිමේන්තුව අමතන්න පුළුවන්. තමන්ට හිතිච්ච අවස්ථාවල පාර්ලිමේන්තුවට සංදේශය යවන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ ඔහුට හිමි නොවන්නේ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණයි. අනෙක් മന്ത്രിවරයෙක් භුක්ති විඳින පාර්ලිමේන්තුවේ සියලු වරප්‍රසාද සහ මුක්තීන් ජනාධිපතිවරයා භුක්ති විඳිනවා. එමනම් අපිට තවත් සාධක මොකටදනේ? පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා ඊටාම සමීප සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඔහුත් පාර්ලිමේන්තුව තුළ අර മന്ത്രിවරයෙක් හා සමානව වරප්‍රසාද භුක්ති විඳින්මින් ඒ සම්බන්ධතාව ගොඩනගලා තිනවා ව්‍යවස්ථාව තුලින්ම. ඒ නිසා බොහොම පැහැදිලිව මෙතෙන්දි කියන්න ඕන කාරණාවකුත් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට සහයෝගී ආයතනයක් බවට පත්විය යුතුයි. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට කිසියම් ආකාරයක ප්‍රතිවිරුද්ධ ආකාරයේ ක්‍රියාත්මක වීමක් සිදු වුවොත් ජනාධිපතිවරයා පඹගාලක පැටලෙනවා තමන්ට අවශ්‍ය කරන නීති සම්පාදන ක්‍රියාවලිය අඩපණ වෙන නිසා. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න දුවේපතේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පැහැදිලිවම එකම ගමන් මාර්ගයක සිටින්න ඕන කියන කාරණාව මෙතනදී අපිට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කාරණාව මෙතෙන්දී අපිට හම්බෙනවා. ඒ තමයි මොකද්ද? ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ මනා සම්බන්ධතාවයක් මේ හරහා ගොඩනගෙනවා. හොඳයි. ඊළඟ කාරණාවට අපි අවධානය යොමු කරමු. ඒ තමයි පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම. ඔබ දන්නවා ආණ්ඩුවක් බලයට පත් වුණු ගමන් අලුත් පාර්ලිමේන්තුවක් තුළ අනිවාර්යෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕන. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල. එතකොට මේක පාර්ලිමේන්තුව තුළට ගිහිල්ලා ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා තියෙන ව්‍යවස්ථාව තුලින් කාටද? ජනාධිපතිවරයාට. එතකොට දුවේපුතේ අපිට පේනවා ජනාධිපතිවරයාට මේ බලය ලබා දීලා තියෙනවා නම් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුල රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුල ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව දීලා තියෙනවා කියන්නේ පාර්ලිමේන්තුව හා සම්බන්ධ වන තවත් කටයුත්තක් තමයි මේක. එන අපිට පේනවා එතනදී ජනාධිපතිවරයා කිසියම් මැදිහත් වීමක් කරනවා. ඔහුට එතනදී සමහරට මුලසුන පවා හිමි වෙනවා පාර්ලිමේන්තුව තුල. හොඳයි. ඊළඟට වැදගත්ම කාරණාවක්. ඒ තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, ඒ වගේම වාර අවසන් කිරීම. දැන් දුවේපුතේ ඊටාම වැදගත් තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රියාවලිය එහෙම නැත්නම් පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ඊටාම ඍජු සම්බන්ධතාවයක් වගේම ඊටාම බලපෑම් සහගත සම්බන්ධතාවයක් ගොඩනගෙන්න පුළුවන් තැන තමයි මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කියන කාරණාව. එතකොට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැහැදිලිව ව්‍යවස්ථාවේ මුල් ස්වරූපය තුල
බලය ලබා දීලා තිබුණා පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම, විසුරුවා හැරීම කියන කාරණාවලදී ජනාධිපතියට තමන්ගේ අභිමතයේ පරිදි මේ කාර්ය කරන්න පුළුවන්. හැබැයි යම් යම් සීමාවන් තුල මොනවාද ඒ සීමාවන් කියලා අපි මෙතෙන්දි හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. නව පාර්ලිමේන්තුව පත් වෙලා ඔයගොල්ලෝ දන්නවද දුවේ පුතේ වසරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්ද? බෑ. ඒ ව්‍යවස්ථාවේ මුල් ස්වරූපය තුල. හැබැයි මේ తත්වය ක්‍රමානුකූලව සංශෝධන වලින් වෙනස් වුණා කියලා අපේ දරුවෝ දැන් දන්නවා. දැන් අපි අවසානයේටම ආවොත් අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ නම් වසර 4මාර. අපි මේ ක්‍රියාත්මක කිරීමත් මෑත කාලීනව අපි දැක්කා. එතකොට 20 වෙනි සංශෝධනයෙන් එය කිසියම් ආකාරයක නැවත වතාවක් 4මාර වසර 4මාර අඩු කරලා තිනවා වසර 2මාරක් බවට. තරබල් පැහැදිලිව පේනවා අවුරුදු 2මාරක් යනකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වර්තමානය තුල ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා. එහෙමනම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ක්‍රියාවලිය නතර කරන්න තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා කියන්නේ. ඒතර මේ ක්‍රියාවලියට අත තියන්න ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා කියන එකෙන් පේන්නේ මොකක්ද පුතේ? පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර ව්‍යවස්ථානුකූලව ගොඩනගලා තියෙන පුදුමාකාර සම්බන්ධතාවයක් මෙතෙන්දී අපි හඳුනා ගන්නවා. හොඳයි. එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බැරි අවස්ථාවක් තියෙනවා ජනාධිපතිවරයාට. හැම අවස්ථාවකම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන්නේ නැහැ. දෝෂාභියෝගය. අපි දන්නවා මොකද්ද දෝෂාභියෝගයක් කියන්නේ කියලා. මේකත් අපි සරලව මෙතෙන්දී තේරුම් ගමු. ජනාධිපතිවරයාගේ කිසියම් දෝෂයක් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන චෝදනා පත්‍රය තමයි දෝෂාභියෝගය. දෝෂය අභියෝගයෙන් ලක් කරනවා. දෝෂාභියෝගය. එතකොට මෙය එක වරදක් වෙන්න පුළුවන්, වරදවල් කිහිපයක් වෙන්න පුළුවන්, හිතාමතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම සම්බන්ධ වරදක් වෙන්න පුළුවන්, චරිතය දූෂණය සම්බන්ධ වරදක් වෙන්න පුළුවන්. මේ ආකාරයේ කුමන හෝ වරදක් සම්බන්ධයෙන් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝග ගේන්න පුළුවන්. එවැනි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට, න්‍යාය පුස්තකයට ඇතුළත් කළාට පස්සේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. එහෙමනම් ඔන්න ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බැරි තැනකුත් අපිට හම්බ වෙනවා මෙතෙන්දී. පැහැදිලි. හොඳයි. හැබැයි මෙවැනි අවස්ථාවල පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසිරුවා හරින්න ඕනේ. මොකද පුතේ අවස්ථාව? අපි දන්නවා විසර්ජන පනත. අයවැය කියලා අපි ප්‍රසිද්ධව කතා කරන්නේ. විසර්ජන පනත පාර්ලිමේන්තුවේදී කිසියම් ආණ්ඩුවක් පෙරදුනොත් මොකද කරන්නේ? විසර්ජන පනත කිසියම් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පෙරදුනොත් පළමු අවස්ථාවේ නම් පුතේ පොඩි හැකියාවක් තියෙනවා දෙවන වරත් ඉදිරිපත් කරන්න. හැබැයි දෙවෙනි වර පෙරදුනොත් නම් කරන්න දෙයක් නැහැ. ජනාධිපතිට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එහෙමනම් අවස්ථා දෙකක් ලබා දීලා තිනවා. මෙම තත්ත්වයේ 20 වෙනි සංශෝධනය තුලනොත් අවධාරණය කළා තියෙනවා. එනම් පැහැදිලි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන් අවස්ථා මොනවාද, බැරි අවස්ථා මොනවාද කියන එක තමයි අපි සාකච්ඡා කළේ. කෙසේ වෙතත් අපි දන්නවා පාර්ලිමේන්තුව වසර 2මාරක් ගියාට පස්සේ වර්තමානයේ තුල ජනාධිපතිට විසිරුවා හැරීමේ හැකියාවක් තියෙනවා. ඊටම පැහැදිලිව පාර්ලිමේන්තුව හා ජනාධිපති අතර ගොඩනැගලා තියෙන ඉතාමත් වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බවට මේ ව්‍යවස්ථානුකූලව ගොඩනගලා තියෙන සම්බන්ධතාවය මෙතෙන්දී අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. මේ தત્ත්වයේ තමයි පුතේ මේ අපිට ඊටාම වැදගත් කාරණාවක් විදියට සඳහන් කරන්න ඕනේ. ඒ තමයි මේ හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීපු අවස්ථාවක් ගැන හිතන්න. දැන් පාර්ලිමේන්තුව විසිරුවා හැරිලා. නමුත් ජනාධිපතිට තවත් එතන තියෙන සුවිශේෂී තත්ත්වයක් තමයි විසිරුවා හැරපු පාර්ලිමේන්තුවක් වුණත් නැවත කැඳවන්න පුළුවන්. විසිරුවා හැරපු පාර්ලිමේන්තුවක් වුණත් නැවත කැඳවීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ නැවත කැඳවීම දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑ. අපි දන්නවා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් වෙලා නම් ඒ හදිසි අවස්ථාව අවසන් වුණාම විසිරුවා හැරපු තත්ත්වය රැස් කරපු තත්ත්වය අවසන් වෙනවා. පාර්ලිමේන්තුවේ රැස්වීම අවසන් වෙනවා. ඒ වගේම මැතිවරණයේ අවසන් වීමත් ඒ රැස් කරපු පාර්ලිමේන්තුවේ දුර කාලයේ අවසන් වීමක් විදියට සලකනවා. ඉතින් මේකත් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. විසිරුවා හැරපු පාර්ලිමේන්තුවක් වුණත් ජනාධිපතිට හැකියාව තියෙනවා. නැවත කැඳවීමේ හැකියාවක් තියෙනවා. ඔබට පැහැදිලි වෙනවා ජනාධිපති පාර්ලිමේන්තුව අතරේ
කුමන සම්බන්ධතාවයක් තියෙනවද කියන කාරණාව. හොඳයි දුවේ පුතේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධානම තනතුරක් තමයි ප්‍රධානම පරිපාලන නිලධාරියා තමයි කවුද? පාර්ලිමේන්තු මහලේකම්. මේ පාර්ලිමේන්තු මහලේකම් කියන්නේ අපිට හම්බෙන ජනාධිපති පත් කරන තවත් වැදගත් අනතුරක්. ජනාධිපති පත් කරනවා ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කරනවා. ඒ පත් කරන ඉහළ රාජ්‍ය නිලධාරීන් අතර අපට හම්බෙන ඉතාම වැදගත් අනතුරක් තමයි පාර්ලිමේන්තු මහලේකම්වරයා. ඒතර පාර්ලිමේන්තු මහලේකම්වරයාට පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් භූමිකාවක් තියෙනවා. ඉතින් ඒ තනතුර පත් කරන්නේ කවුද? ජනාධිපතිවරයානේ. ඒතර බොහොම පැහැදිලිව අපිට පේනවා ජනාධිපතිවරයා තමයි පාර්ලිමේන්තුවේ පරිපාලන ශේෂ්ත්‍රයේ ප්‍රධානියා පත් කරන්නේ. එයත් වක්‍රව ජනාධිපති පාර්ලිමේන්තුව අතරේ ගොඩ නැගෙන සම්බන්ධතාවයක් ලෙස අපි හඳුනා ගන්නවා. හොඳයි. මේකත් ඉතාම වැදගත් කාරණාවක්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණාට පස්සේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අපි කියනවා ප්‍රජා අසක්නුතාවට පත් කිරීම සඳහා වන කොමිසන් සභාවක් පත් කිරීම හරහා ජනාධිපතිවරයාට පුළුවන් ඒ මන්ත්‍රීවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. කොහොමද මේ බලය ජනාධිපතිට හම්බෙලා තියෙන්නේ? මේ නිසා මට වැදගත් කාරණාව නිසා මම සඳහන් කළා 81 වගන්තියට අනුව සහ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පනත යටතේ තමයි ජනාධිපතිවරයාට මේ බලය හම්බෙලා තියෙන්නේ. එතකොට මේ බලය හම්බුනහම ජනාධිපතිට පුළුවන් මොනා කරන්නද? විශේෂ කොමිසන් සභාවක් පත් කරලා මන්ත්‍රීවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පේනවා මන්ත්‍රීවරයෙක් විදියට පත් වුණාට පස්සේ ඒ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වුණත් තීරණය කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවා කියන්නේ පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හා සම්බන්ධිනු ජනාධිපතිවරයාට මැදිහත් වීමේ හැකියාවක් තියෙනවා. සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. හොඳයි. ඊළඟට ජනාධිපති පාර්ලිමේන්තුවට මැදිහත් වෙන්න පුළුවන් කිසියම් ආකාරයේ බලපෑමක් කරමින් මැදිහත් වෙන්න පුළුවන් අවස්ථාවක්. මේ ඇවිල්ලා තියෙන ඒ අවස්ථාව තමයි මොකක්ද? ජනාධිපතිට පුළුවන් දොයි පුතේ අපි හිතමු ජනාධිපතියට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ කියලා හිතමු. ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව ගොඩක් ශක්තිමත් වෙච්ච අවස්ථාවක ආණ්ඩු පක්ෂයට කිසිම සහයෝගයක් නැති අවස්ථාවක අර විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු හරි පාර්ලිමේන්තුවේ ඉන්න වෙනත් മന്ത്രിවරු හරි ඇමතිවරුන් ලෙස පත් කිරීමේ හැකියාව. ඒතකොට ඇමතිවරුන් ලෙස පත් කළාම කාටද වාසිදායක වෙන්නේ? ජනාධිපතිට තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ ආණ්ඩුවට ඒ සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් හැබැයි මේ තත්ත්වයේ යම් ආකාරයකට මොකද වෙලා තියෙන්නේ? සීමා කිරීම ලක් කරලා තිනවා. ඒ 19 වෙනි සංශෝධනයෙන් කියලා අපේ දරුවෝ දන්නවා. ඇමතුරු සංඛ්‍යාව කිසියම් සීමාවකට ලක් කරලා තියෙනවා. කෙසේ වෙතත් ජනාධිපතිට පුළුවන් ඇමතිවරු පත් කරන්න. එහෙනම් ඇමතිවරු පත් කිරීම හරහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආණ්ඩුවට ලබා ගන්නවා වගේම අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ ශක්තිය මොකද වෙන්නේ? ශක්තියට කිසියම් ආකාරයේ බලපෑමක් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තියෙනවා. ඉතින් ඒ කාරණාවෙත් අපිට පේනවා පැහැදිලිවම ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ ඊටාම පැහැදිලි සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා කියන කාරණාව. හොඳයි. පාර්ලිමේන්තුවට වගකීම කියන කාරණාව ඊටාම වැදගත් කාරණාවක්. දැන් ඔබ දන්නවා දුවේ පුතේ ජනාධිපති විධායකයේ ප්‍රධානියා. එතකොට මේ විධායකයේ විදිහට තව කටයුතු කරන්නේ කවුද? අගමැති ධූරයක් තියෙනවා. අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. දැන් මේ අමාත්‍ය මණ්ඩලයට ප්‍රධානත්වයේ දෙන්නේ ජනාධිපතිවරයා. එතකොට අපි දන්නවා කැබිනට් මූලධර්මයක් තියෙනවා. රටේ විධායකය ව්‍යවස්ථාදායකයේ වෙත තමන් ගන්න තීරණ සම්බන්ධයෙන් වගකිව යුතුයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අගමැති සහ අමාත්‍ය මණ්ඩලයේ පත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි. එතකොට අගමැති සහ අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවට ඍජුව වගකීම බොහොම පැහැදිලියි. ඒ වගකීම සිදු වෙන්නේ නැත්නම් අගමැතිවරයාටත් ඒ වගේම ඇමතිවරයෙකුටත්
ඇමති මණ්ඩලයටත් විරුද්ධව විශ්වාස භංග යෝජනා ගෙනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනි කියලා 42 වගන්තියේ සඳහන් කරනවා. 42 පැහැදිලිව කියනවා ජනාධිපති පාර්ලිමේන්තුවට තමන් ගන්න තියෙන සම්බන්ධය වග කියන්න ඕනි කියලා. විධායකයේ කටයුතු සම්බන්ධයෙන්. හැබැයි එහෙම වග නොකිව්වොත් එම තත්ත්වයේ ව්‍යවස්ථානුකූලව ප්‍රායෝගිකව සාර්ථක වෙන දෙයක් නෙමෙයි. මේ ප්‍රායෝගිකව එම කාර්යය ඉටු වෙන්නේ නැහැ. වග නොකිව්වොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? වග නොකිව්වොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ. දැන් අගමැති වග කිව්වේ නැත්නම් ඇමතිවරු වග කිව්වේ නැත්නම් විශ්වාස භංගයක් ගෙනීමේ හැකියාවක් තියෙනවා. විශ්වාසය භංග වුණා. ඒ නිසා ඔන්න විශ්වාස භංග යෝජනාව ගෙනාවා. ජනාධිපති වග කිව්වේ නැත්නම් ඒකට දෝෂාභියෝගයද නෑ පුතේ. දෝෂාභියෝග කියන්නේ වෙනම කාරණාවක්. ඒ ජනාධිපතිගේ දෝෂී අභියෝගයට ලක්වන කාරණාවක්. එහෙනම් දැන් එතන ඔබට පේනවා පැහැදිලිවම ප්‍රශ්නයක් ප්‍රායෝගිකව පැන නගිලා තියෙනවා. හරි ඒකත් ඔළුවේ තියාගන්න. කෙසේ වෙතත් අපිට මෙතනින් තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මොකද්ද? ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ කියලා සඳහන් වුණාට ඒක ප්‍රායෝගික දෙයක් නොවන වග. හරි. ජනාධිපතිවරයා සතු මූල්‍ය පාලන බලතල. දැන් අපේ දරුවෝ දන්නවා මූල්‍ය පාලන බලතල කියපු ගමන් ඒක කාගේ බලතලයක්ද පුතේ? මූල්‍ය පාලන බලතල කියපු ගමන් ඒක ව්‍යවස්ථාදායකයේ සතු ප්‍රධාන බලතලයක්. තමයි මූල්‍ය පාලන බලතල. දැන් රටේ අයවැය සම්මත වෙන්නේ කොහෙද? කොහෙද අයවැය සම්මත වෙන්නේ? පාර්ලිමේන්තුවේනේ සම්මත වෙන්නේ. එතකොට එහෙමනම් පාර්ලිමේන්තුව සතු ඊටාම ශක්තිමත් බලයක් තමයි මූල්‍ය පාලන බලය. දැන් එතකොට ජනාධිපතිට මේ බලය හම්බ වෙලා තියෙනවද? මේ බලයේ යම්කිසි පාර්ශවයක් විදිහට ජනාධිපතිවරයා ඉන්නවා. දැන් අපි දැකලා තියෙන්නේ දැන් වර්තමානයේ නම් එම තත්ත්වේ නැහැ. අපි ගත්තොත් මේ 78 ආණ්ඩුක ව්‍යවස්ථාවේ බලයටපත් වූ ජනාධිපතිවරු ගොඩක් වෙලාවට පුතේ මුදල් අමාත්‍යාංශයේ තමන්ගේ යටතේ තියාගත්තා. එතකොට මේ මුදල් අමාත්‍යාංශයේ තමන්ගේ යටතේ තියාගන්නකොට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. එතකොට ජනාධිපතිවරයාට යම්කිසි බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔහු පක්ෂේ නායකයා වීමත් තවත් හේතුවක් වෙනවනේ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තුවේ ඔහුගේ අයවැය පාර්ලිමේන්තුවේ සහයෝගයක් ලැබෙනවා මිසක් ඒක ප්‍රතික්ෂේප වීමක් සිදු වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා. ඒ තමයි ඊටාම් වැදගත් කාරණාවක්. 150 වගන්තියට අනුව මේ ඊටාම් පැහැදිලිව සඳහන් කරනවා. ඒ තමයි මොකද්ද? රටේ අවිනිශ්චිත තත්වයක් මතුවොත් හදිසි අවස්ථාවක්. පාර්ලිමේන්තුව රැස් කළ මුදල් සම්මත කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා වෙනම අරමුදලක් කියනවා අවිනිශ්චිත අවස්ථා අරමුදල. මේ වියදම් දරන්නේ ජනාධිපතිවරයා. අපි දැක්ක පැහැදිලිව පෞගේ කාල සීමාව තුළ මෙම තත්ත්වය. ඉතින් අපිට පේනවා පැහැදිලිවම මූල්‍ය පාලන බලතල ඍජුවම පාර්ලිමේන්තුව සතු බලයක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එම බලයට යම්කිසි මැදිහත් වීමක් කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කියනවා ජනාධිපති පාර්ලිමේන්තුව අතරේ සම්බන්ධතාව ගොඩ නැගෙන තවත් අවස්ථාවක් විදියට අපි එයත් හඳුන්වනවා. මේක පුතේ තාම වැදගත් අවස්ථාවක්. හදිසි අවස්ථා බලතල. දැන් ඕනෑම රටක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්ද? පුළුවන්. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ ඔබ දන්නවා සෞඛ්‍ය සම්බන්ධයෙන් සමහර රටවල හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළා. කුමන හෝ රටට කිසියම් හානිදායක අවස්ථාවක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්න රටේ රාජ්‍ය නායකයාට අවස්ථාව තියෙනවා. මේ 78 ව්‍යවස්ථාවෙන් බොහොම පැහැදිලිව ජනාධිපතිරට ඒ බලය ලබා දීලා තියෙනවා. ලබා දීලා තියෙන්නේ මොකක්ද? පනත. මහජන ආරක්ෂක පනත යටතේ තමයි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් වෙන්නේ. අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. ඔබ කල්පනා කළොත් ඔබට ළඟපාතම උදාහරණ තියෙනවා මේවා සම්බන්ධයෙන් අවබෝධ කරගන්න. එතකොට මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම කොච්චර කාලයකට ජනාධිපතිරයා කරන්නේ? දින 14කට හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනවා. හැබැයි ජනාධිපතිට දුවේ පුතේ තනියෙන් මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. අනිවාර්යෙන් පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ. රැස් කරලා හදිසි අවස්ථාව දීර්ඝ කර ගැනීමේ සම්මත කර ගැනීම පාර්ලිමේන්තුව තුළ කරන්න ඕනේ. උපරිම දින 90ක් දක්වා මේ පවත්වාගෙන යීමේ හැකියාවක් තියෙනවා. දැන් එනං
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළාට පස්සේ මොකද්ද මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අතරේ සම්බන්ධතාවය? එතකොට ජනාධිපතිට පුළුවන් හදිසි අවස්ථා නියෝග පනවන්න. ඒ යටතේ තමයි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට අපි දන්නවා පැහැදිලිවම නීති සම්පාදන ක්‍රියාවලිය රටේ සාමාන්‍ය ක්‍රියාවලිය අකර්මණ්‍ය වූ අවස්ථාවක ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන් කියන එක බොහොම පැහැදිලියි. එහෙනම් නීති සම්පාදන ක්‍රියාවලිය හා ජනාධිපතිවරයා අතර පැහැදිලි සම්බන්ධතාවයක් අපි යාලිත් හඳුනා ගන්නවා. හදිසි අවස්ථා බලතල ජනාධිපතිවරයා භුක්ති විඳින. හොඳයි. ජනාධිපතිවරයා පාලනය කිරීමට මේ මොන කාර්ය කළත් දැන් ව්‍යවස්ථාදායකයේ සම්බන්ධයෙන් ඊටාම දැඩි බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපි තහවුරු කරගත්තනේ. ඒක බලපෑම් සහගත සම්බන්ධතාවක් කියලා අපි තේරුම් ගත්තනේ. ඊටාම පැහැදිලිව. එතකොට මේ සම්බන්ධතාවයේදී ව්‍යවස්ථාදායකයට පුළුවන් මොකද්ද ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරන්න? එකම ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගය තමයි දෝෂාභියෝගය. හැබැයි මේ ක්‍රියාමාර්ගය අපේ දරුවෝ දන්නවා පැහැදිලිවම ඊටාම දුෂ්කර වෙච්ච ක්‍රියාවලියක්. දෝෂාභියෝග ක්‍රියාවලිය. පාර්ලිමේන්තුවේ 3/2 අවස්ථා උපරිම වශයෙන් 3ක් පහු කරන්න ඕනේ පාර්ලිමේන්තුව තුළ. ඒ ලබා ගැනීම සුළුපටු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධතාවයේදී ජනාධිපතිවරයාට ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුවට බලපෑම් සහගතව පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක කරමින් ඒ සඳහා මැදිහත් වෙන්න අවස්ථාව ලබා දීලා තිබ්බට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට ජනාධිපතිට එරෙහිව බලපෑම් කිරීමේ හැකියාව කිසියම් සීමිත මට්ටමින් තමයි ලබා දීලා තියෙන්නේ. කෙසේ වෙතත් සම්බන්ධතාවයේ තියෙනවා කියන එක පැහැදිලි කාරණාවක්. හොඳයි. ඔය කරුණු 13ට අදාළව තමයි මම මුලින් සඳහන් කරපු කරුණු 13ට අදාළව තමයි පුතේ අපේ මේ තර්කානුකූල පිළිතුර අපි ගොඩ නැගුවේ. එහෙමනම් ඔබට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි පිළිතුරක් මේ ආවට ගියාට ගොඩ නගන්නේ. ඊටාම පැහැදිලිව ක්‍රමානුකූලව ඊටාම වටිනා තර්ක ටික එකතු කළා පිළිවෙලට ගොනු කළා තමයි අපි පිළිතුරක් ගොඩ නගන්නේ. ඒතර මේ පිළිතුර වරින් වර ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් මේ අනුව පැහැදිලි වෙනවා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ ඉතාම පැහැදිලි සම්බන්ධතාවයක්. නීති සම්පාදන ක්‍රියාවලිය අතරේ පැහැදිලි සම්බන්ධතාවයක්. ඔබට පැහැදිලිව තමන්ගේ තර්කය මේ අවස්ථා 13 දීම සනාථ කරන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපිට තහවුරු වෙන්නේ මොකද පුතේ? කරුණු 13 ඇතුළේ අපිට තහවුරු වෙනවා මේ අවසානයේ අපි සාකච්ඡා කරපු දෝෂාභියෝග ක්‍රියාවලිය අතිශය දුෂ්කර ක්‍රියාවලියක් කියන එක තමයි අපිට මේ අනුව පේන්නේ. ඉතින් අපි පැහැදිලිව ඔබට පෙන්වා දුන්නා කරුණු 13කින් කොහොමද මේ පිළිතුර සංවර්ධනය කරන්න කියන කාරණාව. හොඳයි එහෙනම් අපි පිළිතුරේ අවසානය නිගමනයට අපි එනවා. දැන් නිගමනයක් කියන්නේ පුතේ මේ ආවට ගියාට ලියන අවසාන වාක්‍ය ටිකක් නෙමෙයි. අපේ දරුවෝ මේ නිගමන ලියද්දී පැහැදිලිව නිගමනය ලියන්න ඕනේ. ඒ නිගමන ලියද්දී දුවේ පුතේ ඔබ පිළිතුර ඇතුලේ සිදු කරන ලද හරඹය මොනවාද ඔබ තර්කානුකූලව පෙන්වා දුන්නේ? ඒ කාරණාව තමයි මේ නිගමනයක් තුල අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. ඒ නිසා තවත් මේ වාක්‍ය කිහිපයක් වෙන්නට බෑ. එහෙනම් බලන්න මේක ඊටාම් පැහැදිලිව නිගමනය අපිට පෙන්වා දෙන්න පුළුවන් නිගමනය මොකක්ද කියලා. ඊට ආකාරයේ ජනාධිපති හා පාර්ලිමේන්තුව නැතහොත් විධායකයා හා ව්‍යවස්ථාදායකයන්ගේ සම්බන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. මේ අනුව පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා අතර පැහැදිලිවම සම්බන්ධතාවක් ගොඩනැගී ඇත. ඔන්න අපිට පේුණා සම්බන්ධතාවක් තියෙනවා කියලා. එහිදී ජනාධිපතිවරයා ඍජුව හෝ වක්‍රව පාර්ලිමේන්තුව වෙත බලපෑම් කිරීමට හැකි බව පෙනී ගියා අපිට. සමහර අවස්ථාවල ඍජු බලපෑමක් කරන්න පුළුවන්කම තිබුණා. සමහර අවස්ථාවල වක්‍ර බලපෑම් කිරීමේ හැකියාවක් තිබ්බා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුවට කළ හැකි බලපෑම සීමිත බව පේනවා. අපි තහවුරු කරගත්තා. ජනාධිපතිවරයාට වෙත පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් බලපෑම ඊටාම සීමිත බලපෑම. හැබැයි ඊට කලින් අපි කියනවා ජනාධිපතිවරයාට පුළුවන් ඍජු හා වක්‍රව සුවිශාල බලපෑමක් කරන්න. ඔන්න අපි මේ පිළිතුර ඇතරේ තර්කානුකූලව පෙන්වා දෙන්න උත්සාහ කරපු කරුණු ටික තමයි අපි නිගමනය තුල සනාථ කරලා පෙන්වන්නේ. මම හිතන්නේ ඔබට ඊටාම පැහැදිලිව මේ කරුණු ටික තේරුම් ගියා කියලා මම විශ්වාස කරනවා. අපි රචනා වර්ගයේ ප්‍රශ්නයක්
බොහොම පැහැදිලිව අපි සාකච්ඡා කළා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතරේ සම්බන්ධතාවය පිළිබඳව. අපි මේ සම්බන්ධයෙන් ඔබට ඉතාම වැදගත් කොටසකට තමයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඔබේ ප්‍රශ්න පත්‍රය තුල පළවෙනි පත්‍රය ඔබ දන්නවා. පළවෙනි පත්‍රය තුල පුතේ ඔබ දන්නවා 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ දක්වා බහුවර්ණ ප්‍රශ්නවල ගොඩක් වෙලාවට පිළිතුරු පත් අධීක්ෂණය තුල දැක්ක ප්‍රධාන දුර්වලතාවයක් තමයි මේ මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි පුතේ මේ ප්‍රශ්න එක ගොන්නට තියෙන සත්‍ය අසත්‍ය ප්‍රකාශ තෝරා ලියන්න තියෙන ප්‍රශ්න පහ. ඔබ දැඩිව වරද්ද ගන්න ප්‍රශ්න පහක්. අද දවසේ මේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මේක ඊටාම වැදගත්. සමහර දරුවෝ මේ දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි දුවපතේ එක ප්‍රශ්නයකට උත්තරේ වැරදි නම් අනිත් එකත් වැරදි. ඒතර වැරදිනවා නම් දෙකක් වරදිනවා. හරි ගියත් ඔක්කොම පහම හරි. ඉතින් ටිකක් වැදගත් කමක් තිබෙන නිසා ඊට අදාළව පාඩමට අදාළව තමයි මේ ප්‍රශ්නේ දාන්නෙත් ගොඩක් වෙලාවට. ඒ නිසා අපි බැලුවා මෙවැනි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ඕනි කියලා. සමහර දරුවෝ මේ ගැන අවබෝධයක් නැතුව ඇති කියලායි මම විශ්වාස කරන්නේ. බලමු කොහොමද මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කියලා. බලන්න හොඳට කියවන්න බලන්න මේ සඳහන් කරලා තියෙන පහත දැක්වෙන ප්‍රශ්න සඳහා ප්‍රකාශ දෙක බැගින් දක්වා තිනවා. එක් එක් ප්‍රශ්නය හා සම්බන්ධව දක්වා ඇති ප්‍රකාශ යුගලයට වඩාත් ගැලපෙන්නේ පහත වගුවේ දැක්වෙන 1 2 3 4 හා 5 යන වර්ණවලින් කවර වර්ණයේ දැයි තෝරා එහි අංකය වරහන් තුල ඇති තිත්තිර මත ලියන්න. ඔබ දැකලා තියෙනවනේ ප්‍රශ්න පත්‍රය තුල. දැන් පසුගිය පාස් පේපර් තියෙනවනේ දැන්. ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ. මේ ප්‍රශ්න පත්‍රය තුල ඔබ දැකලා ඇති මෙවැනි ප්‍රශ්නයක් 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නේ දක්වා. එතකොට මෙවැනි ප්‍රශ්නයක් ආවොත් අපි මොකද කරන්නේ? දැන් ඔන්න හඳුනා ගන්න ඉස්සෙල්ලා මෙවැනි ප්‍රශ්නවල මේ සත්‍ය අසත්‍ය ප්‍රකාශ මේ සඳහන් කිරීමේදී අපි දරුවෝ කරන වැරදක් මං කියන්නද? සත්‍ය අසත්‍යද කියලා ලකුණු කරනවා ප්‍රශ්න පත්‍රය තුල. මොකද ප්‍රශ්න පත්‍රය අපිට හම්බෙන නිසා අපි ඒක දන්නවා. ප්‍රශ්න පත්‍රය තුල හරි ලකුණු හෝ වැරදි ලකුණු දානවා. හැබැයි පිළිතුර තිත්තිර මත දාන්න ගියාම වෙන උත්තරයක් දානවා. ඔන්න අපේ දරුවෝ කරන තවත් දුර්වලතාවයක්. ඉතින් හඳුනා ගන්න, පැහැදිලිව තේරුම් ගන්න. සත්‍ය සත්‍ය නම් පැහැදිලිවම පිළිතුර 1. සත්‍ය අසත්‍ය නම් පිළිතුර 2. අසත්‍ය සත්‍ය නම් 3. අසත්‍ය අසත්‍ය නම් 4. සත්‍ය සහ සත්‍ය වන අතර පළමු ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරන්නම් පිළිතුර 5. අපි හිතනවා මං දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපේ දරුවෝ ගොඩක් වෙලාවට වරද්ද ගන්නේ මේ පළවෙනි සත්‍ය සත්‍ය තියෙනවනේ. එයයි මේ පස්වෙනි එකේ තියෙනවනේ සත්‍ය සහ සත්‍ය වන අතර පළමු ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරයි කියලා. මේ දෙක වරද්ද ගන්නවා. ටිකක් කල්පනාකාරීව පිළිතුරු සපයන්න ඕනේ කොටසක්. බලමු. දැන් ඔන්න ඔබට පැහැදිලිව ඊට අදාළ එක ප්‍රශ්නයක් දීලා තියෙනවා. බලන්න කියවන්න බලන්න හොඳට. 1978 ව්‍යවස්ථාව යටතේ ඔම්බුඩ්ස්මන්වරයාට පුරවැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය පවරා දී තිබේ. ඊටාම පැහැදිලි කාරණාවක්. මූලික අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය වගේම ඔම්බුඩ්ස්මන්වරයාත් ඉන්නවා. ඉතින් ඔම්බුඩ්ස්මන්වරයා ඒක ප්‍රකාශය නිවැරදි. නිල කාලය තුලදී ඔම්බුඩ්ස්මන්වරයාගේ වැටුප් අඩු කිරීමට පාර්ලිමේන්තුවේ බලය තියෙනවද? කිසිදු හැකියාවක් නැහැ. එහෙනම් පැහැදිලිව බලමු උත්තරේ වැටෙන්න ඕනේ මොකක්ද කියලා. 2. පිළිතුර වැටෙන්න ඕනේ 2. හේතුව සත්‍ය සහ අසත්‍ය. ඔබට මතකනේ අපි කලින් සඳහන් කළා සත්‍ය අසත්‍ය එන්නේ 2 කියලා. පැහැදිලි. දෙවෙනි ප්‍රකාශය 1978 ආරම්භක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව නියෝජනය ලබා ගැනීම සඳහා ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය 5%කි. සමානුපාතික නියෝජන ක්‍රමය සාමාන්‍යයෙන් කුඩා පක්ෂවලට සහ සුළු වාර්ගික පක්ෂවල නියෝජනය ලබා ගැනීමේ වාසියත් කරනවා. අපි දන්නවා සමානුපාතික නියෝජන ක්‍රමයේ පුතේ සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව වල නියෝජනය වීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඊටාම් පැහැදිලිව නිවැරදි ප්‍රකාශයක්. එවනම් පිළිතුර එන්නේ පිළිතුර 3. මොකද හේතුව පළමු ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. එහෙනම් පිළිතුර 3. මේ පිළිතුර සඳහන් කිරීමේදී තමයි අපේ දරුවෝ වරද්දගන්නේ. මෙතනදී හඳුනා ගන්නවා නිවැරදිව. නමුත් පිළිතුර සඳහන් කිරීමේදී වරද්දා ගන්නවා. කල්පනාකාරීව පිළිතුර ලියන්න.
1978 ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිසම් සභාවලට සමාජිකින් පත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අභිමතානුසාරී බලය අඩු කෙරිනි. අඩු කළාද පුතේ? ඔව් 17 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලතල පාලනය කිරීමක් සිදු වුණා. බොහොම පැහැදිලි. එතකොට 18 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට සෑම 3 මාසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට විධිවිධාන සැලැස්විනි. බොහොම පැහැදිලි. එහෙමනම් පිළිතුර මොකද්ද? පිළිතුර 1. ඇයි ප්‍රකාශ දෙක වෙන්වෙන් වශයෙන් තියෙන ප්‍රකාශ දෙකක්. හැබැයි ප්‍රකාශ දෙකම නිවැරදි. එහෙනම් අපි උත්තරේ විදිහට ගන්නෙ 1. අවසාන ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නය 1978 පාර්ලිමේන්තුවේ සංයුතිය 225ක් වන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන අතර එය ඒක මණ්ඩලීය ව්‍යවසාදායකයෙකි. ඒක මණ්ඩලීය ව්‍යවසාදායකය. මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. නිවැරදි. සමානුපාතික මැතිවරණ ක්‍රමයට අනුව තෝරා ගන්නා ජනතා නියෝජිතින් සහ ජාතික ලැයිස්තුවෙන් පත්වන ජනතා නියෝජිතින්ගෙන් එය සමන්විත වෙනවා. පැහැදිලි. දැන් ඔබට පේනව නේද? පළවෙනි ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙන පාර්ලිමේන්තුව ගැනම තමයි දෙවෙනි ප්‍රකාශයේ තවදුරටත් පැහැදිලි වෙන්නේ. එතෙන්දි පුතේ ගොඩක් වෙලාට තේරුම් ගන්න දැන් ඔබට පේනවා පළවෙනි ප්‍රකාශයේ 225ක සංයුතියක් පිළිබඳව සඳහන් කරනවා. ඒ සංයුතිය පත් වෙන්නේ කොහොමද කියලා තමයි දෙවෙනි එකේ පැහැදිලි කරන්නේ. අන්න එතකොට හඳුනා ගන්න පළමු ප්‍රකාශයේ සත්‍යයි සත්‍ය වන අතර පළමු ප්‍රකාශයේ තවදුරටත් පැහැදිලි කරයි. එහෙනම් උත්තරේ වැටෙන්න ඕනේ 5. හොඳයි මේකේ අවසාන ප්‍රකාශයට අපි යමු. ඒ තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට වාරාවසාන කිරීමට බලය ඇත. අපි මුලින්ම සඳහන් කළා මේ කතානායකවරයා නෙමෙයි ජනාධිපතිවරයා තමයි මේ බලය භුක්ති විඳින්නේ කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඝන පූර්ණයේ වන්නේ මන්ත්‍රීන් 40ක්ලු. වැරදි. මන්ත්‍රීන් 20යි. එතකොට අපිට පේනවා ප්‍රකාශ දෙකම වැරදි. එහෙනම් අසත්‍ය නම් අපේ දරුවෝ දන්න උත්තරේ වෙන්නේ 4 කියලා. මෙවැනි ආකාරයේ ප්‍රශ්නත් ඔබට අභියෝගාත්මකව එනවයි නිසා පොඩ්ඩක් කල්පනාකාරීව මෙවැනි ප්‍රශ්න පුරුදු පුහුණු වෙන්න පුතේ. එතකොට ඔබට පුළුවන් සාර්ථකව මෙවැනි ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න. හොඳයි. තවත් රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. හේතුව මේ ක්‍රියාවලිය පිළිබඳව දේශපාලන විද්‍යාව හදාරන ඔබ වගේම රටේ ඉන්න සියලුම දෙනා දැනගත යුතු ප්‍රශ්නයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ තමයි 78 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන්න. මෙවැනි ප්‍රශ්නයකට ප්‍රවේශය දැන් ඔබ දන්නවා අපි පැහැදිලිවම හැඳින්වීමක් මුලින් ගොඩනගා ගත යුතුයි කියන එක. දැන් මෙවැනි ප්‍රශ්නයකට මේ ආකාරයේ හැඳින්වීමක් ගොඩනගා ගන්න පුළුවන්. බලන්න තිරේ මත ඔබට පේන හැඳින්වීම මොකක්ද කියලා. 1978 ව්‍යවස්ථාවේදී හඳුන්වා දුන් ප්‍රබලම ධූරයක් වූයේ ජනාධිපති ධූරයයි. මෙම ව්‍යවස්ථාවේදී ජනාධිපතිවරයා තෝරාපත් කරනු ලබන්නේ ජනතාවගේ ඍජු ඡන්දයෙනි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙම තෝරා ගැනීම ක්‍රමය බහුත්ව ක්‍රමයට අයත් වන අතිරේක ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය මත පදනම් වෙනවා කියලා. එහෙනම් මේ වර්තමානයේ මේ ජනාධිපතිවරයා තෝරා ගන්නා ක්‍රමය මොකක්ද? බහුත්ව ක්‍රමය මත පදනම් වන අතිරේක ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් විදිහට තමයි මේ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ක්‍රමය මොකක්ද කියලා අපි හැඳින්වීම තුළ සඳහන් කරනවා. ඉතින් එහෙමනම් අපි සාකච්ඡා කරලා බලමු මේ ක්‍රමය කොහොමද අපි හඳුනාගන්නේ කියලා. මේ සාකච්ඡාව ඇතුලේ මේ අන්තර්ගතය ඇතුලේ මෙන්න මේ කාරණා ටික අනිවාර්යෙන් ඔබ පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. මේ මැතිවරණ ක්‍රමය කොහෙද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? ඉතිහාසයේ මොන වගේද? මේ ක්‍රමය යොදා ගැනීමෙන් අපේක්ෂා කරන අරමුණු මොනවාද? තෝරා ගන්නා ඡන්ද ක්‍රමය කුමක්ද? ජයග්‍රහණය කළ හැකි කෙසේද? නියත බහුතරය ලැබුණු විට නොලැබුණු විට සිදුවන්නේ කුමක්ද? සුළුතර කණ්ඩායම් දෙසට වැඩි අවධානයක් මේ මැතිවරණ ක්‍රමයේ මේ අවධානය යොමු කරලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමයේ තියෙන වාසි අවාසි මොනවාද? මෙන්න මේ කාරණා තමයි ඔබ මේක ඇතුලේ සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් පුතේ මේ මැතිවරණ ක්‍රමය මේ අපේ රටට මේ එකපාරට ආකස්මිකව ආපු මැතිවරණ ක්‍රමයක් නෙමෙයි. මේක වෙනත් රටවල් වල භාවිතා කරලා තිනවා. බලන්න භාවිතා කරලා තියෙන රටවල් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය කියලා ප්‍රාන්තයක් තියෙනවා. මේ ප්‍රාන්තයේ මේක භාවිතා කරලා තිනවා. ඒත් එක්කම 1915 ඉඳලා 31 දක්වා ඇලබාමාවේ මේක භාවිතා කරලා තිනවා. එතකොට ලන්ඩන් වල නගරාධිපතිවරයා තෝරන්නත් මේ මැතිවරණ ක්‍රමයේ භාවිතා කරලා තිනවා. එතකොට අද ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාත් මේ මැතිවරණ ක්‍රමය භාවිතා කරනවා. මේක තමයි මේකේ ඉතිහාසය. මේකෙන් බලාපොරොත්තු වෙච්ච අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි
නියත බහුතරයේ සහය ජනාධිපතිට තියෙන්න ඕනේ. මේකෙන් බලාපොරොත්තු වෙන කාර්මුණක් තමයි දුවපතේ නියත බහුතරයේ සහය ජනාධිපතිට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න මේ සුළුතර ජනතාවගේ අර්ථාන්විත නියෝජනයක් මෙතනට එකතු කරන්න ඕනේ. මෙන්න මේ අරමුණු ටික සාක්ෂාත් කරගන්න තමයි දුවපතේ මෙන්න මේ කියන මැතිවරණ ක්‍රමය යොදාගත්තේ. තෝරා ගන්න ක්‍රමය මොකද්ද? ඔබට තිරේ මත මේ මොහොතේ පේනවා අපේ ශ්‍රී ලංකාවේ එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් කරනවා මේ මැතිවරණ ක්‍රමය. ලංකාවේ අනිත් මැතිවරණ වලට වඩා විශේෂ වෙන්නේ මේ මැතිවරණ ක්‍රමය මෙතනදී. ශ්‍රී ලංකාව මුළු මහ ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ටාසයක් බවට පත් වෙනවා. හොඳයි. අපේක්ෂකයින් මේ මැතිවරණ ක්‍රමයට ඉදිරිපත් වෙන අපේක්ෂකයින් සංඛ්‍යාව මොකද්ද? අපි දන්නවා පැහැදිලිවම අපේක්ෂකයින් සුවිශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා සෑම මැතිවරණයකදීම. හැබැයි අපි මෙතනදී මේකේ නීතියක් තියෙනවා. ඒ නීතිය මෙතනදී හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. අපේක්ෂකයින් දෙන්නෙක් ඉදිරිපත් වෙනවා නම් අපිට ඡන්දෙ දෙන අපිට පැහැදිලිවම එක මනාපයක් ලැබෙනවා. අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් වෙනවා. අපේක්ෂකයින් තුන්දෙනෙක් ඉදිරිපත් වෙනවා නම් තුන් දෙනෙක් නම් අපිට මනාප දෙකක් ලැබෙනවා. පැහැදිලි නේද? ඊළඟට අපේක්ෂකයින් 30 දෙනෙකුට වඩා හිමි වෙනවා නම් මේක තමයි අපේ ඉතිහාසය තුල අපි දකින්නේ. ඒ කියන්නේ අපි දැක්ක මැතිවරණ ගණනාවකටම අපේක්ෂකයින් ලංකාවේ 3 දෙනෙකුට වඩා ඉදිරිපත් වීම තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා අපිට මනාප තුනක් හම්බ වෙනවා. දැන් ඔබ කල්පනා කරනවා ඇති ජනාධිපතිවරණයේ කොහෙද මනාප තුනක් කියලා. ඒ සාමාන්‍යයෙන් මේක බලන දේශපාලන විද්‍යාව හදාරන්නේ නැති අපේ පුරවැසියන් මේක බලනවා ඇති. එය හිතනවා ජනාධිපතිවරණයේ මනාප තුනක් තියෙනවාද කියලා. පැහැදිලිවම මනාප තුනක් තියෙනවා. අපි ඡන්දේ ප්‍රකාශ කරන්න ඕනේ අපේ කැමැත්ත එක පළවෙනි කැමැත්ත දෙවෙනි කැමැත්ත තුන්වෙනි කැමැත්ත විදිහට තමයි අපේ ඡන්දේ ප්‍රකාශ කරන්න ඕනේ. හැබැයි මැතිවරණ කොමසාරිස්වරයා වර්තමානයේ සභාපතිවරයාත් පැහැදිලිව කියනවා මේ කතාව. හැබැයි ඡන්දයේ කතරේ ගැහුවට ප්‍රශ්නයක් නැහැ. ඡන්දය අවලංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මිනිස්සු පුරුද්දක් විදිහට කතරේ තමයි තමන්ගේ අපේක්ෂකයෙ ඉස්සරහා ප්‍රකාශ කරන්නේ. යම් මෙහෙකින් 1 2 3 කියන මනාප ප්‍රකාශ කිරීම ප්‍රශ්නයක් බවට පත්වන්නේ කිසියම් අපේක්ෂකයෙකුට 150ක් නොලැබී ගියොත් තමයි. එහෙනම් ජයග්‍රහණය කරන්න පුළුවන් පැහැදිලි 150ට වඩා වැඩියෙන් දශම ස්ථානයක් හරි ඉස්සරහට එන්න ඕනේ. මං කිව්ව කාරණාව නියත බහුතරයක් නොලැබී ගියොත් අනිවාර්යෙන් සිද්ධ වෙනවා පළමු දෙදෙනා ජයග්‍රහණය කරන ආසන්නයේ වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා ඉතිරි කළා සෙසු අය තරඟින් ඉවත් කරලා ඒ ඉවත් කරපු අයගේ දෙවන සහ තුන්වන මනාප එකතු කරනවා පළමු සහ දෙවන ඡන්ද ලබාගත් අපේක්ෂකින් දෙදෙනාට. මේ தත්ත්වයේ පුතේ බොහොම පැහැදිලි ඔබට තව ටිකක් සාකච්ඡා කරලා මේ පිළිබඳ කරුණු හොයලා මේ කරුණු ටික උදාහරණ සහිතව ඔබට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකාවේ මේ නිසා තමයි මේ සුළුතර කණ්ඩායම් දෙසට වැඩි අවධානයක් යොමු කරනවා කියලා කිව්වේ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මේ සෑම දෙනාගේම ඡන්දවලට එකම හා සමාන වටිනාකමක් ලබා දීලා තියෙනවා කියන එක බොහොම පැහැදිලි කාරණාවක්. මොනවාද මේ මැතිවරණ ක්‍රමේ වාසිය අවාසි? මේ මැතිවරණ ක්‍රමේ ඇත්තටම වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. මොනවාද මේකේ තියෙන වාසි? මේ ක්‍රමය අපි අර සරල බහුතර මැතිවරණ ක්‍රමේ කේවල මන්ත්‍රී ක්‍රමයට වඩා කිසියම් ආකාරයක ඡන්ද අපතේ යන්නේ නැහැ. මොකද තුන්වෙනියාට සහ හතරවෙනියාටත් යම්කිසි වටිනාකමක් තියෙනවා. යම් හේකින්. ඒ වගේම තමයි ජයග්‍රාහී අපේක්ෂා 150ට වඩා වැඩියෙන් ගන්න ඕනේ කියන්නේ රටේ ඡන්ද සංඛ්‍යාවෙන් සමාජයේ පුළුල් පරාසයක අදහස් නියෝජනය කරන්න පුළුවන් චරිතයක් තමයි ජනාධිපතිවරයා විදිහට තේරීපත් වෙන්නේ. ඒ ඊටාම හොඳ තත්වයක් විදිහට අපි අදහස් කරනවා. ජයග්‍රාහී අපේක්ෂා 150ට වඩා වැඩියෙන් ගන්න නිසා අපි විශ්වාස කරනවා පුතේ තනි පක්ෂයකට දිනන්න අපහසුයි. හැබැයි මම එහෙම කිව්වම ඔබට සමහරට හිතෙයි තනි පක්ෂයක්ද පහුගිය මැතිවරණේ ජයග්‍රහණය කරේ කියලා. පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි පුතේ මැතිවරණේ ජයග්‍රහණය කළේ. අවාසි. මේකේ අවාසිත් තියෙනවා. මොනවාද අවාසි? කුඩා පක්ෂවලට තමන්ට තියෙන ඉඩකඩ අහිමි වෙනවා සෑම ජනාධිපතිවරණයක් තුළම තමන්ගේ අපේක්ෂක ඉදිරිපත් කළාට ජයග්‍රහණය කරන්න බෑනේ දුවපතේ. ඒ වගේම තමයි මෙතනදී සමහර වෙලාවට අර මුලින් සඳහන් කර අතිරේක ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය නිසා මොකද්ද වෙන්න පුළුවන් වෙන්නේ? ඒ ක්‍රමය නිසා සමහර වෙලාවට තමන් හිතන්නේ නැති ජනාධිපතිවරයෙක් පත් වෙන්නට පුළුවන්.
තමන් හිතන්නේ නැති ජනාධිපතිවරයෙක් පත් වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන අපේක්ෂකෙක් තේරීපත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි දුවේ පුතේ අපි අද දවසේ සාකච්ඡා කළේ ජනාධිපතිවරයා තෝරාපත් කරන ආකාරය බොහොම කෙටියෙන් තමයි අපි සාකච්ඡා කළේ. ඔබට මේ සම්බන්ධයෙන් තව ටිකක් හදාරන්න පුළුවන්. අද දවසේ පාඩම ඔබට යලි නැරඹීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා ජාතික අධ්‍යාපන ආයතනය ඊටාම බාරදූර කාර්යයක් ඉටු කරන ගමන් ඔබට මේක යලි නැරඹීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ channel NIE YouTube නාලිකාව හරහා බොහොම පැහැදිලි ඔබට මෙය පිළිබඳව තව ටිකක් හදාරමින් දැනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ දුවපැති අපි සාකච්ඡා කළේ 1978 ව්‍යවස්ථාවට අදාළව ඊටාම වැදගත් කොටසක් ප්‍රශ්න පත්‍රය තුල දෙවෙනි කොටසේ ඊටාම වැදගත් ඒකකයක්. ඒ නිසා ඔබට පුනරීක්ෂණ අභ්‍යාස කිහිපයක් අපි සාකච්ඡා කළා. ඊටාම වැදගත් බහුවර්ණ අභ්‍යාසිකු සිදු කළා. අපි විශ්වාස කරනවා ඔබට ඊටාම පැහැදිලි අවබෝධයක් මේ තුලින් ලැබුණා කියලා. ඉතින් අපි අද දවසේ පාඩම මේ ආකාරයෙන් අවසන් කරනවා. එහෙමනම් අපි යලිත් මෙවැනි පාඩමකින් මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.